රයිට් හොඳයි පුතාලා. ආයිබෝවන් හැමෝටම සුබ දවසක්. ඔන්න අපි අදත් හමු වෙනවා අපේ ව්‍යුහගත රචනා වැඩපිළිවෙල තුලින්. හොඳයි. එතකොට දැන් අපි පහුගිය දවස් දෙකක් කරන්න බැරි වුණා පොඩි කාර්ය බහුල තත්ත්වය නිසා. එතකොට දැන් අපි අද ව්‍යුහගතය අපේ එපිසෝඩ් අංක 50 විදියට කතා කරනවා. අපි දැන් සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා. ඇඟට නොදෙනී එහෙම ගත්තාම දැන් 2003 ප්‍රශ්න පත්‍රයේ ඉන්නේ. කොබන්න හැමෝම ලස්සන්ට වාඩි වෙන්න ඔල්ලු කොඳු කෙලින් තියාගෙන රයිට්. කොබන්න අද දවසේ මාත් එක්ක මේ ව්‍යුහගත ප්‍රශ්නේ ලේසි. දැන් ඔබ 2002 ප්‍රශ්නෙත් මේ ටයිප් එකේ එකක් එහෙම කලාතුරකින් එහෙම වෙනවා. දැන් ඒක අවුරුද්දක දෝලන තරංග ආවොත් සාමාන්‍යයෙන් ඔය දණීය පැත්තෙන් ආවොත් ඊළඟ අවුරුද්දක ආලෝකයේ ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් එන්න සම්භාවිතාව තියෙන්නේ. කලාතුරකින් අවස්ථාවක ළඟ ආලෝකය ඇවිල්ලා තියෙනවා. ඊළඟට ওই විදිහට දෝලන තරංග ව්‍යුහගතයේ ළඟ ඇවිල්ලා තියෙන සම්මනේ මාරුවට සාමාන්‍ය සම්ප්‍රදාය. ඉතින් කොහොම ආවත් අපි සියල්ලට ලෑස්ති වෙලා ගියාම හරි. එකම විදිහේ ප්‍රශ්නයක්ම තමයි දුන්නේ. ගොඩක් වෙනස් කළේ නෑ. කොබලන්න අද දවසේ මාත් එක්ක මේ වැඩේ හොඳට කරන්න ලෑස්ති අත උස්සන්න බාන්න උඩට හොඳට. ඔළුව කෙලින් අත කෙලින් ශක්තිමත් අත උස්සන්න උඩට. හොඳට රයිට්. හොඳයි. දැන් එතකොට බලමු. එහෙනම් ගන්න. එතකොට මෙතන 2003 A level SEQ 3 ගැටලුව කියලා දාන්න. එතකොට මෙතනදී 2003 A level අර්ධ SEQ අංක 3 SEQ අංක 3 විදිහට දාන්න. ස්ට්‍රක්චර්ඩ් එසේ අංක 3 ගැටලුව විදිහට අප බලමු. දැන් බලන්න මේක ලේසි, හරිම ලේසි. ධනීය සම්බන්ධයෙන් අනුනාදය ගැන ඉගෙනීම සඳහා ඔබට වීදුරු බටයක් සමග පිෂ්ඨනයක් සහ ඔබගේ විද්‍යාගාරයේ ඇති සරසුල් කට්ටලයක් ABCD සහ E යොදා ගැනීමට නියමව ඇත. රූපේ බලන්න. පිෂ්ඨනය වීදුරු බටය තුල සුමටව චලනය කළ හැක. දැන් අපි සාමාන්‍යයෙන් මේ ප්‍රැක්ටිකල් එක කරනකොට කරන්නේ සාමාන්‍යයෙන් මේ වගේ උස් බඳුනක් අරගෙන නේ මේක තුල අපි පරීක්ෂණය කළේ 2002 ලෙවල් වල. අර එතකොට ප්‍රැක්ටිකල් එක සාමාන්‍යයෙන් නලය උඩට ඔසවගෙන එන එකනේ කරන්නේ. සරසුල මෙහෙම අල්ලලා කම්පණය කළා නලය ඔසවමින් වායු කඳේ දිග වෙනස් කිරීම නෙතන කරන්නේ. ඔය ආකාර නලය උඩට ඔසවමින් වායු කඳේ දිග වෙනස් කරන එක. දැන් මෙතනදී කරන්නේ පිස්ටන් එක චලනය කරලා කම්පණය වන වායු කඳේ දිග වෙනස් කළා අදාළ අනුනාද අවස්ථාවන් ගන්න එක කරන්නේ. චලනය කළ හැකිය. බොහොම සුමටව බොහොම හිමින් ලස්සන්ට මේක පිටිපස්සට ඇදලා ඉස්සරහට පිටිපස්සට තල්ලු කරලා කම්පණය කරන්න පුළුවන්. හරි. දැන් ඊළඟට මේ වගේ මේ සරසුල් ටිකක් අපිට දීලා තියෙනවා. රයිට් අපේ සාමාන්‍ය දැනීම බලන්න. දැන් මෙතනදී ABCD E අහන දෙයට උත්තර දෙමු. සියලුම සරසුල් එකම ද්‍රව්‍යයෙන් සාදා ඇති අතර දැති සියල්ලටම එකම හරස් කඩක් ඇත. අර එකම ද්‍රව්‍යයෙන් හදලා තිනවා. දැති සියල්ලටම එකම හරස් කඩක් තියෙනවා. සරසුල් කට්ටලය 256 හර්ට්ස්, 284 හර්ට්ස්, 512 හර්ට්ස්, 420 හර්ට්ස් සහ 320 හර්ට්ස් යන සංඛ්‍යාත ඇති බව දන්නේ නම් B සරසුලේ සංඛ්‍යාතය අහනවා. මේ සරසුල් සෙට් එකේ සංඛ්‍යාතය B වල. ආරයිට් ටක් ගාලා යන්න මම අද ලොකු සංකීර්ණ ප්‍රශ්නයක් නෙමෙයිනේ. ලොකු කාලයක් දෙන්න අදහස් නැහැ. දැන් ටටක් ගාලා එවන්න උත්තර බලන්න. ටටක් ගාලා එවන්න උත්තර. ට වැඩි කාලයක් දෙන්නේ නැහැ කොහොමත්. ටටක් ගාලා ගන්න ඕනේ. සරලව වේගෙන් කරගෙන යන්න. හරිම ලේසි. රයිට්. දැන් ඔබ මෙතනදී B සරසුලේ සංඛ්‍යාතයනේ. මොකද්ද අපි දන්න දේ? සරසුලේ දැත්තක දිග වැඩි වන විටනේ. අනේ. අපි දන්නවා සරසුලේ දැත්තක දිග. දැන් සටහන යටතේ අපි දන්නවා ලිව්වොත් මොකද්ද? හරිද? සරසුලේ අරේ සරසුලේ දැත්තක දිග. හරිද? සරසුලේ දැත්තක දිග වැඩි වන විට. හරි වැඩි වන විට සරසුලේ සංඛ්‍යාතය මොකද වෙන්නේ? අඩු වෙනවනේ. සරසුලේ දැත්තක දිග වැඩි වන විට සරසුලේ සංඛ්‍යාතය. හරිද? ඒ දැත්තක දිග මොන හරි එල්ලන් ඒ සංඛ්‍යාතය මෙහෙම ගත්තොත් සරසුලක් අපි සරසුලේ දැත්තක දිග එල්ලන් F
සමානුපාතිකයි ප්‍රතිලෝමෝ L කියලා දල වශයෙන් ගන්න පුළුවන්. රයිට් අපිට වෙනම සරසුල් සම්බන්ධව ලොකුවට වෙනම නැහැ. දිග වැඩි වෙනකොට අපි දන්නවා කතන්දර. එහෙනම් සංඛ්‍යාතයේ අඩුම කෙනා තමයි මෙයා. එතකොට වැඩිම කෙනා තමයි කවුද? ඒ සරසුල විදියට තියෙන්නේ මෙතන 512නේ. එහෙනම් ඒ සරසුලේ සංඛ්‍යාතය හර්ට්ස් 512යි. ඊළඟට අරද B සරසුලේ සංඛ්‍යාතය තමයි ඊළඟට වැඩි කෙනා කවුද ඉන්නේ? 420 නේ. ඊළඟට B වල මෙතනදී 420යි හර්ට්ස්. හරි. ඊළඟට C සරසුල 420ත් හරි. ඊළඟට තියෙන්නේ 384. එහෙනම් C සරසුලේ සංඛ්‍යාතය 384යි හර්ට්ස්. ඊළඟට D සරසුලේ සංඛ්‍යාතය ඊළඟට වෙන්නේ 320යි. මෙයා 320 හර්ට්ස් විදියට. ඊළඟට E සරසුලේ සංඛ්‍යාතය තමයි මෙතනදී 256යි හර්ට්ස් වෙන්නේ. එහෙනම් අපිට අහන්නේ B සරසුලේ සංඛ්‍යාතය කොච්චරද කියලා. රයිට් B සරසුලේ සංඛ්‍යාතය. එහෙනම් B සරසුලේ සංඛ්‍යාතය 420යි හර්ට්ස් කියන එක. එතකොට උත්තරේ කෙලින්ම ලිව්වහම ඇති. මෙතනදී 420යි හර්ට්ස්. එතන හේතුවක් අහලා නැහැ. රයිට්. එතකොට උත්තරේ මෙතනදී මේක ඔබ ලියලා තියෙනවට එතනදී ලකුණු දෙකයි ඒ වගේ ඇත්තටම ලියලා හුරු වෙන්න බිහුගතේම හරිම ලේසි. දැන් ඔබ ලියලා හුරු වෙලාම ඔබට තේරෙනවා ඇති ලේසි කියලා. හරිද? ටච් එකේ ඉන්න. හරි. ඒතර මේ ටික ලියාගත්තට කමක් නැහැ නිකන් අදහස මෙහෙම ඇඳා සරසුලේ දැත්තක දිග L සමානුපාතික 1ට L සරසුලේ දැත්තක දිග වැඩි වන විට සංඛ්‍යාතය අඩු වෙනවා. සාමාන්‍යයෙන් අර දරිමාන කම්බියකද දිග වැඩි වන විට සංඛ්‍යාතය අඩු වෙනවනේ F සමානුපාතිකයි 1ට L නේ. හරිද? ඒ වගේ තමයි සරසුලේ දැත්තේ දිග වැඩි වන විටත් එතනදී සංඛ්‍යාතය අඩු වෙනවා කියන එක එතනදී ඔලුවට ගන්න ඕනි. පැහැදිලිද? එතකොට දැන් බලමු. හරි? ගොඩක් අය හොඳයි. ඒවා බොහොම සරලයි. එතකොට මේ අවශ්‍ය දේවල් විග්‍රහය එකත් එක්කම ලියාගත්තට කමක් නැහැ. පටපට ගාලා අවශ්‍ය දේ අඳිමින් ලියමින් අමතර උත්තර ඕගොල්ලෝ නිල් පෑනෙන් ලියනකොට අරද අමතර කාරණා රතු හරි කළු හරි ලියන්නේ ඒවා හයිලයිට් පෙන් එකෙන් වට කරගන්න. ඒ වගේ අර හොඳ දැන් ස්ට්‍රක්චර්ඩ් වලටම හොඳ CR පතක් නියමයට හැදිලා තියෙනවා. අර හොඳ CR පතක් නියමයට හැදිලා තියෙනවා. එතකොට ඒක බැලුවාම ආසයි. ලියවිලා තියෙන පෙරලනකොට ආසයි. ලියවිලා ගොඩක් දේවල් මතකයි. අර ආයි වරින් වර ලිය ප්‍රැක්ටිස් කර සබ්ජෙක්ට් එකේ පදම් වෙන එක තමයි එතනදී ඔබ කරගෙන යන්න ඕන කාරණාව වෙන්නේ. ඊළඟට බලන්න මෙහෙම බීවල එක දෙන ලද සරසුලක් සඳහා මූලික තානයට අනුරූප අනුනාද දිග L නෝට් ලබා ගන්නේ කෙසේද? අර දෙන ලද සරසුලක් සඳහා. එතන අපි දන්නවා මෙතනදී විශේෂයෙන් රයිට් මොකද්ද කරන්න ඕනේ? ලියන්න බලන්න උත්තරේ. දෙන ලද සරසුලක් සඳහා මූලික තානයට අනුරූප අනුනාද දිග L නෝට් ලබා ගන්නේ කෙසේදයි කෙටියෙන් ලියන්න. රයිට් අදාළ පොයින්ට් එකට ලියන්න. රයිට් හොඳයි. පොඩි කාලයක් දෙන්න. ස්පීඩ් ලියන්න. නිතර අහන හැමදාම අහන එකම කතන්දර ඔතන තියෙන්නේ. හරි. ටටක් ගාලා ලියන්න හොඳයි. වැඩි කාලයක් දෙන්නේ නැහැ. ගොඩක් ළමයි කලින් ලියලා තියෙනවා දැන්. අපි PDF එක දැම්මහම ලියලා උත්තර ලියලා චෙක් කරගන්න ඉන්නවා. ඒ වෙලාවට ටයිප් කරලා එවන්න. ඒක හොඳයි. රයිට් හොඳයි. දැන් මොකද්ද මෙතන කරන්නේ? දැන් මේ විදිහට පිස්ටන් එක අපිට පිටිපස්සට ගන්න පුළුවන්. දැන් අර මූලික අනුනාදය ගන්නකොට දැන් අර වතුර ගිල්ලපු එකේදී අපි කරන්නේ මොකද්ද? නලයේ විවෘත කෙළවර ජල මට්ටමට ආසන්නව නැත්නම් නලය සම්පූර්ණයෙන් ජලය තුල ගිල්වා. ඒ උත්තරේමනේ. අර සරසුල කම්පණය කළා ඊට ඉහළින් අල්ලලා නේද? මේ නලයේ උඩට ඔසවගෙන එනවා. නලය තුලින් උපරිම තීව්‍රතාවයෙන් ශබ්දය ඇසෙන අවස්ථාව. රයිට්. ශබ්දය ඇසෙන අවස්ථාව ලැබෙනකයි. එතකොට මෙතනදී දැන් අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේ රූප අඳින්න ඕනේ නැහැ. අරද මේ වගේ තියෙනකොට අපි සාමාන්‍යයෙන් පිස්ටන් එක මේ අසලටම දැන් මෙතනදී පිස්ටන් එක මේ අසලටම ගේනවා. විවෘත කෙළවර අසලටම ගේනවා. හරි. අර එළියට අදින්න තරමට මොකද්ද? මෙතනදී මේ ආකාරයට මේක අදින්න හැකියාවම තියෙන්න ඕනේ. හරි. මේ අසලටම ගෙනල්ලා සරසුල කම්පණය කරලා අපි මෙතනින් අල්ලනවා මෙහෙම. අරද ඒ වම් කෙළවර අසල නැත්නම් විවෘත කෙළවර අසල. මේ පැත්තනේ වම් කෙළවර. කම්පණය කළා දැන් සරසුලේ සංඛ්‍යාතය අපි F කියමු. ඊට පස්සේ කම්පණය කරලාද සරසුල මේ කෙළවරේ වම් කෙළවරේ තියලා පිස්ටන් එක මෙතන මේ විදියට නලයේ විවෘත වම් කෙළවර අසලටම ගෙනල්ලා ඊට පස්සේ කරන්නේ අපි පිස්ටන් එක
සීරුවෙන් පිටිපස්සට ගෙනියනවා. හිමින් හිමින් ගෙනියනකොට නලය තුලින් අර උපරිම තීව්‍රතාවයෙන් දැන් සරසුල දිගටම කම්පණය වෙන්න ඕනේ. හරි මේ වගේ අපි පිස්ටන් එක පිටිපස්සට මෙහෙම අදිනවා. අර්ධ හිමින් සැරේ අදිනවා ඔයගේ පිස්ටන් එක ඔහොම. අදිනකොට අපිට මෙතනදී නලය තුලින් උපරිම තීව්‍රතාවයෙන් යුතුව ශබ්දය ඇසෙන අවස්ථාවේ උස්ස හඬක් ඇහෙනවා. එතන උස්ස හඬක් ඇහෙන අවස්ථාව තමයි එතනදී මූලික අනුනාද අවස්ථාව විදිහට වෙන්නේ. ඒතර ආන්ත දෝෂය ගත්තේ නැත්නම් අදාළ දිග ඒ විදිහට ආන්ත දෝෂයේ සහිතව ඇන්දොත් මේ විදිහට ගන්න. මේක අඳින්න කියලා නෑ මම ඇන්දේ. අර මේ විදිහට පිස්ටන් එක මෙහෙම ටික ටික පිටිපස්සට ගෙනියනවා. මේ තියෙන අදාළ සරසුල. රයිට්? පැහැදිලිද? ආයෙන ඔබගේ උත්තරේ කොහොමද වෙන්න ඕනේ? දැන් මේ ඩයග්‍රෑම් එක තුල උත්තරේ තියෙනවා. එතකොට කියන්න ඕන පිස්ටනය අර්ධ නලයේ වම් කෙළවර ආසන්නයටගෙන. හොඳම උත්තරේ ඒකයි. අර්ධ පිස්ටනය නලයේ වම් කෙළවර ආසන්නයටගෙන සරසුල කම්පණය කර එම කෙළවර අසලින් අල්ලා. කම්පණය කර එම කෙළවර අසලින් තබා. දැන් අල්ලා කිව්වත් කන්නේ. එම කෙළවරින් තබා පිස්ටනය ක්‍රමයෙන් පිටිපස්සට ගෙන යන විට නැත්නම් නලය තුලින් උපරිම තීව්‍රතාවයකින් යුත් ශබ්දය ඇසෙන තෙක්. නැත්නම් නලය තුලින් උස් ශබ්දයක් නලය තුලින් උපරිම තීව්‍රතාවයෙන් යුතුව ශබ්දය ඇසෙන තෙක් පිස්ටනය සෙමෙන් පිටිපස්සට ගෙන යන්න. නැත්නම් වායු කන්දේ කම්පන දිග වැඩි කරන්න. ඒ විදිහට ඔබට ලියන්න පුළුවන්. රයිට්? එහෙනම් ලියන්න මේ විදිහට. ලිව නැතිව බලන්න ඔය කරුණු මිස් කර ගන්නවා සමහර අය. එහෙනම් ලියන්න මෙතන ලියන්න පිස්ටනය නලයේ වම් කෙළවර ආසන්නයටගෙන පිස්ටනය නලයේ වම් කෙළවර ආසන්නයටගෙන පිස්ටනය නලයේ වම් කෙළවර ආසන්නයටගෙන සරසුල කම්පණය කර සරසුල කම්පණය කර එම කෙළවරට ආසන්නව තබා සරසුල කම්පණය කර එම කම්පණය කියලත් කියන්න ඕන. කම්පණය කර එම කෙළවරට ආසන්නව තබා නලය තුලින් උපරිම තීව්‍රතාවයෙන් යුතුව ශබ්දය ඇසෙන අවස්ථාව ලැබෙන තෙක් නලය තුලින් උපරිම තීව්‍රතාවයෙන් යුතුව ශබ්දය ඇසෙන තෙක් පිස්ටනය සෙමෙන් දකුණු දෙසට ගෙන යන්න. පිස්ටනය සෙමෙන් දකුණු දෙසට ගෙන යන්න. දකුණු දෙසට ගෙන යන්න. එම අවස්ථාවේදී ඒක නවත්තන්න ඕනේ ඊට පස්සේ ගෙන යන එක. එම අවස්ථාවේදී විවෘත කෙළවරේ සිට පිස්ටනයට ඇති දිග මැනීමෙන් අර්ධ මූලික අනුනාද දිග ලැබේ. දැන් ඒකත් ඇත්තටම ඕනේ එකක්. නමුත් මාකින් වල එහෙම දාන්නේ නැහනේ ළමයි ලියන්නේ නැති හින්දා. භාග උත්තරනේ තියෙන්නේ. රයිට්. එවිට නලයේ වම් කෙළවරේ සිට පිස්ටනයට ඇති දුර මැනීමෙන් මූලික අනුනාද දිග ලැබේ. දිග මැනීමෙන් මූලික අනුනාද දිග ලැබේ. එල් නෝට් ලැබේ. මෙතන ඉඳලා මෙතන දිග මනින්න ඕන. එතකොට මෙතනදී ලකුණු දෙන විදිය. රයිට්. එතකොට ලකුණු දෙනවා මේ විදියට. හරි. පිස්ටනය වම් කෙළවරට ආසන්නයට ගෙනෙනවට කියලා කිව්වට ලකුණයි. නැත්නම් අඩුම වායු කඳකින් කම්පණය වෙන්න පටන් ගන්නවා කියන එක. ඊට පස්සේ සරසුල කම්පණය කළ නලයේ විවෘත කෙළවර නැත්නම් වම් කෙළවර අසලින් අල්ලනවා කියනවට ලකුණයි. ඊළඟට උපරිම තීව්‍රතාවයෙන් යුතුව ශබ්දය ඇසෙන තෙක් අර්ධ නලය දකුණු දෙස නැත්නම් නලයේ පිටිපස්සට පිස්ටනයේ පිටිපස්සට ගෙනියනවා කියවට ලකුණයි. ඒ ලකුණු ලැබෙන විදිය. ඊළඟට එම අවස්ථාවේදී මොකද ඊට පස්සේ වම් කෙළවරේ සිට පිස්ටනයේ ඇති තැනට දිග මනිනොයි කියලා කිව්වට හරි. දිග ලබා ගන්නේ කෙසේද කිව්වම ඉතින් අනුවාද දිග ලබා ගන්නේ කෙසේද මැනගන්නේ කෙසේද මම මේ කොටසට ලකුණක් ලැබෙන විදියට එතනදී ලකුණු 4ක් දෙන විදියට දුන්නා. මොකද මේවා කොච්චර දුන්නත් ළමයි අඩුපාඩු සහිතව ලියන්නේ. ඒක නිසා හරියටම අදාළ දේ. එතකොට අර සරසුල කම්පණය කිරීම අර දැන් මූලික අනුනාද දිග ගන්න ඕන නිසා වායු දේ අඩු දිගකින් වායු කඳක කම්පන දිගකින් පටන් ගැනීම.
ඊට පස්සේ හැම විටම අර හොඳට අවධානය යොමු කරන්න ඕන හරියටම ලකුණු ලැබෙන විදිහට පොයින්ට් එකටම ලියන්න. අරද අපි මොන හරි ලියනවනේ එතකොට හොඳට ඇයි මෙහෙම ලියන්නේ? ඇයි මොකද්ද කාරණාව කියන එක තුලම ඉඳලා උත්තර පෙළ ගහන උත්තර ගලපන්න ළමයා පුරුදු වීම වැදගත්. රයිට් ඔය විදිහට. එතකොට මේ විදිහට රයිට් ලකුණු ටික අර එතකොට අනුනාද දිග ලබා ගන්න කෙසේද කිව්වම මෙතන අනුනාද දිග අනුනාද අවස්ථාව අර උපරිම තීව්‍රතාවය හේතුව ශබ්ද ඇසෙනවත් උස් හඬක් වැඩි ශබ්දයක් අරද ඒ ලැබෙන අවස්ථාව ලැබෙනකන් ගන්න ඕනේ කියන එක. මොකද අනුනාද අවස්ථාවේදී සරසුලේ සංඛ්‍යාතය මේක ඇතුලේ තියෙන වායු අංශු කම්පණය වන ස්වභාවික සංඛ්‍යාතයට සමාන වෙනවා. ඒ වෙලාවේදී මෙතනදී ඇත්තටම උපරිම විස්තරයක් සහිතව වායු අණු කම්පණය වෙන්නේ. එතකොටනේ උපරිම විස්තරයේ සහිත වායු අණු කම්පණය වෙනකොටනේ අපිට උස්සහඬ ඇහෙන්නේ. අන්නේ වෙලාව තමයි අපේ අනුනාද අවස්ථාව විදියට අපි ගන්නෙ. තේරෙන අනුනාද අවස්ථාව විදියට ගන්න. ඉතින් ඒක නිසා ඒව තේරුම් ගන්න. දැන් මේක ඇඳ ගන්නටක් ගාලා හැමෝම මේ අමතර දේවල් මේ ටික. මේවා අමතරව දේවල් කොහොමද වෙන්නේ? සරසුල තියෙන විදිය, සාමාන්‍ය සරසුලේ දැති පොඩ මේ හරියට වෙන්න තිබ්බාම හරි නිකන් මැද හරියට වෙන සරසුලේ දැති සෙට් වෙන විදියට කම්පණය වෙනකොට ඒ කම්පන ටික මෙහෙම යනවා. ඉතින් ඇත්තටම ප්‍රැක්ටිකලි මේ ළඟ පාතින් ඇල්ලුවත් මේක වැඩේ වෙනවා හැබැයි. අපි ප්‍රැක්ටිකලි කරලා බලලා තියෙනවා. අනුනාද අවස්ථාව ගන්න පුළුවන්. එහෙම ලොකු ඉෂුව එකක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් සම්මතය ওই විදිහට අල්ලන්න ඕනි කියන එක. හරි ඇන්දද? තේ අමතර අඳිනවා මොකක් හරි කළු පෑනෙන් හරි වෙන පෑනකින් අඳින්න. හරි වැරද්ද දාගන්නවා රතු පෑනකින් අඳින්න. හයිලයිට් පෙන් එකෙන් වැදගත් පොයින්ට් හයිලයිට් කරන්න. උතර ලකුණු ලැබෙනකොට මං කියව කාරණා නාය පිස්ටනේ වම් කෙළවරට ආසන්නව ගැනීම, සරසුල කම්පණය කර වම් කෙළවර අසලින් තැබීම, ඊළඟට උපරිම තීව්‍රතාවයෙන් ශබ්ද ඇසෙන අවස්ථාව, ඊළඟට වම් කෙළවරේ ඉඳලා පිස්ටනේට ඇති දුර කියන ඒවා හයිලයිට් වෙන්න ඕන. අරද හයිලයිට් පෙන් එකෙන් හයිලයිට් වෙන. ඒකට තමයි උත්තර මතක හිටින්නේ හොඳට. රයිට්. එතකොට ඒ අවස්ථාව. ඊළඟට බලන්න මෙතනදී රෝම ඉලක්කම් 3. රයිට්. 3 කොටසේ මෙතනදී මොකද්ද කියන්නේ? රයිට්. B වල රෝම ඉලක්කම් 1යි L නෝට් ලබා ගැනීම සඳහා ඊට රූපේ දක්වා ඇති L වෙනස් කරන අවස්ථාවකදී කන වෙනුවට ධ්වනි තීව්‍රතා මට්ටම් සටහන් කර ගැනීම සඳහා බටේ විවෘත කෙළවර අසල ධ්වනි මින උපකරණයක්. ඒ කියන්නේ අර සවුන්ඩ් එක මනින්න ඩෙසිබල් ප්‍රමාණය මනින උපකරණ තියෙන්නේ. ඔය සවුන්ඩ් ඉන්ටෙන්සිටි ලෙවල් එක මනින සවුන්ඩ් ලෙවල් එක මනින උපකරණ තියෙනවා. දැන් මොබයිල් ෆෝන් එකනොත් ඩෙසිබල් ගන්න ස්මාර්ට් ෆෝන් එකේ තියෙනවා. ඩෙසිබල් කොච්චරද කෑග් ගහන්න එපා ඩෙසිබල් මෙච්චරයි කියලා කියන්න පුළුවන්. කන පැලෙන්න එන්නේ අන්න වේදනා දේහලීය තීව්‍රතා මට්ටමට ඩෙසිබල් 120ට කිට්ටුයි ආ කෑ ගහනකොට කියලා කියන්න පුළුවන්. ඩෙසිබල් ගන්න පෙන්නලා දැන්. ඉස්සර නම් ඒ උපකරණයක් මං හිතන්නේ අර ලක්ෂ 5ක් 6ක් වෙනවා. හොඳ ඒ අර ඒවා මධ්‍යම පරිසර අධිකාරියේ ශබ්ද දූෂණය සම්බන්ධව මනින උපකරණ විදිහට තියෙනවා. මොබයිල් ෆෝන් එකෙන් මැල්ල කියන එක තරම් පිළිගන්නේ නැහැ. අරද ඒ පරිසර දූෂණයේ පැත්තෙන් ගත්තාම ශබ්ද දූෂණයත් එක පැත්තක්. ඒක ඩෙසිබල් ලෙවල් එක. එක පරිසරවල ඒ ඩෙසිබල් ගාන ඒ විදිහට තියෙන්න ඕනේ. අපේ නම් පරිසරවල එහෙමම හිටින්නේ නැහැ. හරි. එතකොට අර නලයේ අසල ඒ සවුන්ඩ් ලෙවල් එක මනින උපකරණයක් තියලා ඒක තමයි ඩිටෙක්ට් කරගන්නේ සවුන්ඩ් එක ඩිටෙක්ට් කරගෙන ඩෙසිබල් ගාන කීයද කියලා වැටෙනවා. එහෙම යනකොට L නෝට් ලබා ගැනීම සඳහා ඊට රූපේ දක්වා ඇති L වෙනස් කරන අවස්ථාවකදී කන වෙනුවට ධ්වනි තීව්‍රතා මට්ටම සටහන් කර ගැනීම සඳහා බටේ විවෘත කෙළවර අසල ධ්වනි මින උපකරණයක් තියෙනවලු. L නෝට් වටා L සමග එස්සී බලාපොරොත්තු වන විචලනය පහතින් අදින්න. අර්ධ ඒ කියන්නේ L සමග එස්සී. එතකොට මෙතනදී ධ්වනි මොකද්ද? තීව්‍රතා මට්ටම සටහන් කරගන්න එක. එයාගේ එතකොට අපිට අර හරියටම අනුනාද අවස්ථාවේදීනේ අර උපරිම ශබ්දය එතකොට මෙහිම දිග වැඩි කරගෙන යන විට අර ශබ්දයේ අඩු ඉන්ටෙන්සිටි ලෙවල් එක අඩු වගේක ඉඳලා ඇවිල්ලා උපරිමයකට ඇවිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි ටික ටික අඩු වෙන්න ගන්නවා. මෙහෙම වැඩි වෙලා අඩු වෙන අදහසක් එන්නේ. කොහොම නෙවෙන්නේ නිකන් උපරිමයකට ඇවිල්ලා ආයි අඩු වෙන්න ගන්නවා. ඉතින් මේ අදහස මෙතනදී ලියවෙනවට මෙතනදී ලකුණු දෙකක් දෙනවා මේකට. හරි. එකක් තමයි උපරිමයකට ඇවිල්ලා අඩුවීම. අඩු වෙලා උපරිමයක් සහිත කියන අදහස. අර හරි ලේසි නමුත් සමහර වෙලාවට ඉතින් අලුතෙන්ම චූටි කෑල්ලක් එකතු කළාම ළමයාට ඒක ගලප ගන්න බැරි වෙනවා. මෙතනදී මේක උපරිම භාගයකට ගිහිල්ලා ක්‍රමයෙන් අඩුවීම එතන තියෙනවා. හරි. අර තීව්‍රතාවය හරියනේ පැහැදිලිනේ දැන් අර ශබ්දය ඇවිල්ලා උපරිම භාගයක් වෙනවා. ආයි තව ඇදගෙන ගියොත් එහෙම ඉවතට. දැන් මෙතන තවත් අපි ඉවතට ඇදගෙන ගියොත් මේ නලය මේ වෙලාවේ ඉඳලා රයිට්
දැන් මෙතන සරසුලේ කම්පන සංඛ්‍යාතන අපිට ඇහෙන්නේ. ඊට පස්සේ මේ පොඩ අදිනකොට සවුන්ඩ් ඉන්ටෙන්සිටි එක අර අනුනාද අවස්ථාවට එනකොට එකපාරටම වැඩි වෙනවා. වැඩි වෙලා ආයි නලයේ තව පිටිපස්සට ගේනකොට මොකද වෙන්නේ? අපේ කනට දැනෙන එක අඩු වෙනවා. එතකොට කනත් එක්තරා ආකාරයක ඩෙසිබල් ගානෙන් මැනෙන එකක්. හරිද? දනියට සංවේදී උපකරණය. එතකොට මෙතනදී කොහොම සවුන්ඩ් උපකරණ කන තියන්නත් පුළුවන්. එතකොට අර සවුන්ඩ් ලෙවල් එක මයින් උපකරණේ තියන්නත් පුළුවන්. ඒ වගේකින් මයින්ොයි කියන එක. රයිට් සවුන්ඩ් ලෙවල් එක. අපි දැන් මොබයිල් ෆෝන් එකේ අර සවුන්ඩ් ඉන්ටෙන්සිටි ලෙවල් එක මනින එක ඒකට දාලා හරි අපි චෙක් කරගෙන ගියාම ප්‍රැක්ටිකල් එක කරනකොට අපිට මෙහෙම අදිනකොට අපි ඩෙසිබල් ගාන මෙහෙම ඇවිල්ලා මෙතෙන්දී මේ අනුනාද අවස්ථාවේ ඩෙසිබල් ගාන උඩරින් වෙලා මේ හරියෙන් තියන්න හරිද මෙතන මේ හරිය නෙමෙයි තියන්න ඕනේ මේ හරිය ශබ්ද තරංග එතකොට මේ හරිය තිබ්බත් ලොකු ඉෂුව එකක් නෑ එතකොට මෙහෙම ඇදගෙන යනකොට අපිට මොකද අර ඇවිල්ලා ආයි තව දිග වැඩි කරනකොට සවුන්ඩ් ඉන්ටෙන්සිටි ලෙවල් එක ආයි අඩු වෙන බව පේනවා වැඩි වෙලා ආයි අඩු වෙනවා රයිට් එතන ඒ කතන්දරේ තමයි එතන තියෙන්නේ එතකොට හරි ඊළඟට මෙතනදී රයිට් ඊළඟට තියෙන්නේ රෝම ඉලක්කම් 3 පළමු උපරිතාණයට අනුරූප අනුනාද දිග L note ඇසුරින් කොපමණද කියලා අහනවා පළමු උපරිතාණයට අනුරූප අනුනාද දිග L note ඇසුරින් කොපමණද ආන්ත ශෝධනය නොසලකා අරින් ඉතින් පළමු අනුනාද දිග පළමු උපරිතාණයටනේ ඒතර අපි දන්නවා මොකද්ද ලියන්න උත්තරේ මෙම් පොඩි බොහොම උත්තර තියෙන්නේ විනාඩි 5ක්වත් යන්නේ නැහැ ප්‍රශ්නෙට උත්තර ටික ලියන්න ඕගොල්ලන්ට. අරයි වැඩි කාලයක් දෙන්න ඕනේ නැහැ. එතකොට ඔබට අග්ගාලා ලියවෙන්න ඕන පළමු ප්‍රතාණයට ඉතින් මූලික තාණය වගේ තුන් ගුණයක් නේ 3යි L note මේක ඔබ 3යි L note ලියනවට කෙලින්ම ලකුණු 2යි. ඊළඟට අපි දන්නවා ඉතින් මෙතනදී මූලික තාණ අවස්ථාවට අදාළව මෙහෙම ගත්තොත් දැන් පිස්ටන් එක මෙහෙම තියෙනකොට මූලික තාන හැඩේ තිබ්බනම් ඊළඟ අවස්ථාවට අදාළව පිස්ටන් එක කොහොම තියෙන්න ඕනද කියන එක. එතකොට අපි දන්නවා මෙතනදී මෙහෙම හැඩේ ගත්තොත් මෙතනදී මූලික තානය මෙහෙම. අපි දන්න ඊළඟ අවස්ථාවට එනකොට මේ වගේ දිග මෙතනදී මෙහෙම ඇවිල්ලා දිග හරි මෙතනදී මෙහෙම දිග හරි මේ කෑල්ල වගේ දිග කීයද 3 ගුණයක් වෙන විදිහට නෙන්නේ මෙතන ගත්තාම පිස්ටන් එක මේ ආකාරයට මෙහෙට ඇදගෙන යනවා පිස්ටන් එක මෙහෙට අදින්න රයිට් එතකොට මේ දිග L note නම් හරි මේ ටිකත් L note අපි දන්නවා මෙතනදී මේ ටික L note ආයි මේ ටික L note මොකද පුඩු තියෙන්නේ පුඩු ගත්තොත් මෙතන 1යි 2යි පුඩු 3යි මෙතන පුඩු 1යි ඉතින් මේ විදිහට 3යි L note ඔයගොල්ලෝ උත්තර එකපාරට ලියන්න විතරයි ඕනේ රයිට් මේව ඇදගත්තට කමක් නැහැ අඳිනකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න හරි සැලකිල්ලෙන් මේ දිග වගේ මෙයා වගේ තව දෙගුණයක් ඔක්කොම දිග තුන් ගුණයක් වෙන්න ගන්න ඕනේ කියන එක බොහොම අර සම්මිතිකව අඳින්න ඊටත් වඩා හොඳට රයිට් එතන 3යි L note කියලා ලියවෙන්න ඕනේ මෙතනදී ගත්තොත් හේතුව ළමයි තරංගායාමයේ වෙනසක් නැහැනේ. දැන් ඔයගලන්ට මෙතන සටහන කියලා දාලා මෙහෙම ලියන්න පුළුවන්. අරද සටහන. දැන් මෙහිදී එකම සරසුල සමග මේවත් අඳින්න අට ගාලා මෙහිදී එකම සරසුල සමග අනුනාද වන නිසා මෙහිදී එකම සරසුල සමග අනුනාද වන නිසා මේ දෙකම සරසුල සමග අනුනාද වන නිසා සහ වාතය තුල ධනි වේගය එකම බැවින් එකම සරසුල සමග අනුනාද වන නිසා සහ වාතය තුල ධනි වේගය එකම බැවින් අවස්ථා දෙකේදී තරංග ආයාමය එකම වේ. අර v = f ලැම්ඩාට අනුව ගන්න පුළුවන්. හරි. අවස්ථා දෙකේදී තරංග ආයාමය එකම v = f ලැම්ඩාට අනුව ගන්න පුළුවන්. ඒතර අවස්ථා දෙකේදී තරංග ආයාමය එකම වෙනවා. තරංග ආයාමයේ වෙනසක් නැහැ. සටහන විදිහට අවස්ථා දෙකේදී ලැම්ඩා තරංග ආයාමය එකම වෙනවයි කියන එක. අවස්ථා දෙකේදී තරංග ආයාමය එකම වේ. ඊළඟට පළමු පරිතාණයට අදාළව L සමග SC බලාපොරොත්තු වන විචලනය එම ප්‍රස්ථාරයේ අඳින්නක් ගාලා මේකෙම
නැත්නම් ඔයගොල්ලෝ පොතේ ඇඳගෙන යන්නේ ඔය විදිහට මේ සටහන ටක් ගාලා දාලා. දැන් අපි ඇත්තටම ප්‍රැක්ටිකල් එක කරපු ළමෙක් දන්නවා සරසුල කම්පණය කළා එකම සරසුල මෙතනින් සරසුල කම්පණය කරලා මේ වෙලාවේ අනුනාද අවස්ථාව ගන්නවා මේ වෙලාවේ පළමු පරිතාණයට අනුනාද ගන්න එකම සරසුලනේ. එතකොට වාත කඳේ දිග වැඩි වෙලා යනකොට කම්පනයේ තීව්‍ර ගතිය අර පෙර තිබුණු වගේට වඩා ඉන්ටෙන්සිටි එක අඩු වෙනවා. අපි මෙතන අර ධනි ඒ කියන්නේ ශබ්දය මනින මීටරේ තියලා බැලුවොත් එහෙනම් මෙතෙන්ට ආපු ඩෙසිබල් ගානට වඩා මෙතනින් ආපු ඩෙසිබල් ගාන අඩුයි. අර මම මෙතනින් අපි හිතමු මෙතනදී මම ඉන්ටෙන්සිටි ලෙවල් එක I1 කියමු. මේ වෙලාවේ අනුනාද අවස්ථාවේ ඉන්ටෙන්සිටි එක I2 කියමු. මෙතනදී ඉන්ටෙන්සිටි ලෙවල් එක බීටා 1 කියමු. මෙතනදී ඉන්ටෙන්සිටි ලෙවල් එක බීටා 2 කියමු. එහෙනම් මෙතනදී I1 විශාලයි I2ට වඩා. ඊළඟට බීටා 1 ඉතින් තීව්‍රතාවය වැඩි වෙනකොට තීව්‍රතා මට්ටමත් වැඩි වෙනවනේ සවුන්ඩ් ඉන්ටෙන්සිටි ලෙවල් එක. හරිද? ඒතකොට ඩෙසිබල් ගානත් වැඩි වෙනවා. එතකොට කොහොමත් මෙතනදී තීව්‍රතාවය අඩු අවස්ථාව තමයි ගන්න ඕනේ. ඔබ අඳින්න නැති තාම සරල නිසා. රයිට්. එඳන් එතකොට මෙතනදී 2L නෝට් නෙමෙයි ඒකට අදාළව එන්නේ නැහැ. එතකොට මෙතනදී මේ අවස්ථාව අර මේ අවස්ථාවට වඩා අඩුවෙන් එන අවස්ථාව වැඩි වෙලා අඩු වෙන කියන කතන්දරේ එනවා. ඔබ මේක හරියට මෙතන අදිනවට එතනදී ලකුණු දෙකයි. පොඩි දේවල් අවබෝධ කරගෙන පට ගාලා විනාඩි 10ක් යන්නේ නැහනේ. ඉතින් ව්‍යුහගත හතර ලියාගෙන යනකොට ඒ හුරුවත් එක්ක ටටක් ගාලා ගන්න පුළුවන්. හරි. එතනදී ඔබ පොඩක් සටහන කියලා දාලා ලියා ගන්න. හරි. එතනදී මොකද්ද? පළමු පරිතාන අවස්ථාවේදී වාත කඳ කම්පණය වන ඇත්තටම ශක්තිය අඩු වෙනවා නේද? එනර්ජි එක වැඩි කඳක්නේ කම්පණය කරන්නේ. අර මේ සරසුලේ එනර්ජි එකෙන් අර පළමු ප්‍රධාන අවස්ථාවේදී වායු කඳ කම්පණය වන ශක්තිය අඩු බැවි වැඩි අංශ ප්‍රමාණයකට පැතිරලා යන වායු කඳ කම්පණය වන ශක්තිය අඩු බැවින් ධනි තීව්‍රතාවය අඩු වන අතර ධනි තීව්‍රතාවය අඩු වන අතර ධනි තීව්‍රතා මට්ටමද අඩු වේ. ධනි තීව්‍රතාවය අඩු වන අතර ධනි තීව්‍රතා මට්ටමද අඩු වේ. සවුන්ඩ් ඉන්ටෙන්සිටි ලෙවල් එකද අඩු වෙනවා. ධනි තීව්‍රතාවය අඩු වන අතර ධනි තීව්‍රතා මට්ටමද අඩු වේ කියන එක බලාපොරොත්තු වන හැඩය. ඊළඟට බලන්න මෙහෙම කියනවා. C. දර C කොටසේ කියවෙන්නේ මොකක්ද? ඉහත කට්ටලේ ඇති සෑම සරසුලක්ම භාවිත කොට ඔබ දැන් වාතය තුල ධනි ප්‍රවේගයේ සෙවීමට බලාපොරොත්තු වන්නේ සිතන්න. ප්‍රස්ථාරික ක්‍රමයක් මගින් වාතය තුල ධනි වේගය සෙවීම සඳහා ඉහත සරසුල් අතරින් කුමන සරසුල යොදා ගැනීම වඩාත් සුදුසු වන්නේද? දැන් අපි දන්නවා දැන් එතනදී ගන්න වෙන්නේ සරසුල් කට්ටලේ එකක් පාවිච්චි කළොත් තමයි මූලික තානයයි පළමු ප්‍රධානයයි ගන්න. අතට සරසුල් කට්ටලේටම අපි සරසුල් කට්ටලේටම හැම එකටම අපි මූලික තානයට ගන්න ඕනේ. දැන් මෙහෙම තියෙනකොට මිස්සලම් මෙතනදී මොනවානි සරසුලකට ගත්තා. ඊළඟ සරසුලට ඊළඟ එකට අපිට ඊළඟ මූලික තානේ ඔහොම ගත්තා. ඊළඟ සරසුලට ඊළඟ එකෙත් එතනදී මූලික තානය මෙහෙම ගත්තා. ඊළඟ සරසුලට ඔයගේ හරි මූලික තානය මෙහෙම ගත්තා. හැම සරසුලටම අපි මූලික තානය අරගෙන පරීක්ෂණය කරා. එතකොට මෙතනදී ආන්ත දෝෂයක් නැත්නම් අර ලැම්ඩා බෙදීම 4යිනේ සමානයි L. එහෙනම් ලැම්ඩා සමානයි 4යි L. දැන් මේක උත්තරේට අදාළ පසුබිම්. දැන් ඔබ උත්තරේ හරි සුදුසු වන්නේ මොකද්ද කියලා අහනවා විතරයි. හරි. එතන හේතු පැහැදිලි කිරීමකුත් නැහැ. හරි දැන් ලියන්න බලන්න. එතන අහන්නේ තෝරා ගන්න සරසුල සුදුසු වන්නේද? හේතු පහ දන්නත් නැහැ ළමයි. ලියන්න. අති පොඩි දේවල් එතකොට හරි බලමුකෝ උත්තරයට එන්න. දැන් ලැම්ඩා බෙදීම 4 සමාන L නම් ලැම්ඩා 4යි L. අර ආන්ත දෝෂයක් නැති වුණොත් B සමානයි F ලැම්ඩා.
එතකොට f ලැම්ඩා වෙනුවට 4l b අපි වෙනස් කරන්නේ f වෙනස් වෙනකොට අනුනාද දිගනේ. එහෙනම් f වෙනස් වෙනකොට අනුනාද දිග නම් අපි l සමානයි b බෙදීම 4 වරක් මෙතන 4 ගෙනාව මෙහෙට වරක් 1යට f එක්කනේ ප්‍රස්ථාරය ගන්න වෙන්නේ නේ. බලන්න මං හරිද කියලා. l උක්ත කළොත් එතකොට v 4 මෙහෙට එනවා f. එතකොට අපිට y අක්ෂයේ මෙතන ගන්න පුළුවන් මේ විදිහට හරි. l වල අගයන් y අක්ෂයේ මේක අනුක්‍රමණය වගේ m. හරිද? මෙතන 1යට f මොකද x අක්ෂයේ. y සමාන mx. එතකොට අපි මේකෙදී ප්‍රස්ථාරේ 1යට f එක්ක අර්ධ අනුනාද දිග මේ ආන්ත දෝෂයක් නැහැ කියලා ගත්තොත් ප්‍රස්ථාරයේ මූලක්ෂණ සලරයි. ඒතර අනුක්‍රමණය කියලා කියන්නේ v බෙදීම 4යි. මේවා ලියන්න එපා පොඩ්ඩක් ඉන්න ඕනනම් ලියාගන්න පස්සේ. එන අනුක්‍රමණය වගේ 4 ගුණයක් අරගෙන මෙතන වාතය තුල දනිවේග. මම මේ ආන්ත දෝෂේ නැහැ කියලා ගන්න අපි පන්තියේදී කරනකොට ආන්ත දෝෂෙත් එක්ක අරගෙන ගන්නවා. හරි? එතකොට දැන් පරීක්ෂණය කරනකොට සරසූ සෙට් එක තියෙනවනේ. එතකොට මෙතනදී අපි උචිත පටන් ගන්න සංඛ්‍යාතයේ අඩුම කෙනාගෙන්ද සංඛ්‍යාතයේ වැඩිම කෙනාගෙන්. අපි දන්නවා සංඛ්‍යාතයේ වැඩිම කෙනා පටන් ගත්තොත් තමයි අඩුම අනුනාද දිග ලැබෙන්නේ. මේ ටික නියතනේ. වැඩිම සංඛ්‍යාතයට අඩුම අනුනාද දිග. එහෙනම් මෙතනින් ඉස්සෙල්ලම මේ සංඛ්‍යාත සෙට් එකේ වැඩිම සංඛ්‍යාතයේ තියෙන කෙනා තමයි තියන්න ඕනේ. එහෙනම් වැඩිම සංඛ්‍යාතයේ තියෙන කෙනා මෙතනදී සරසුල 512 හර්ට්ස් මෙතනින් අල්ලන්න ඕනේ ඉස්සෙල්ලා. ඊළඟට අල්ලන්න ඕනේ කවුද? අර්ධ 420. ඊළඟට කම්පණය කරලා අල්ලලා ගන්න ඕනේ කීයද? 384. අර්ධ 384යි හර්ට්ස්. ඊළඟට ගන්න ඕනේ කවුද? 320. මානෙත් එක ඇන්දේ නැහැ ඉතින් මම නිකන් ඇන්දේ. එතකොට නිකන් ගාන්ට අනුනාද දිග දැන් බලන්න. සරසුලේ සංඛ්‍යාතයේ වැඩිම එකේට තමයි අඩුම අනුනාද දිග. ඊළඟ සංඛ්‍යාතයේ අඩු කෙනා ඊළඟට වැඩි කෙනා දෙවනුවට වැඩි කෙනා අරගෙන කම්පණය කළාම ආයි මුලට ගෙනල්ලා ආයි මෙහෙට ගෙනියන්න ඕනේ නැහැ. මුල ඉඳලම ආයි අනුනාද දිග වැඩි කරන්න ඕනේ නැහැ මූලික තාන එක. එතෙන් පටන් වැඩි කළා. මොකද sure and short මොකද්ද? මේ අනුනාද දිගට වඩා මේ අනුනාද දිග වැඩි කියලා. මොකද සංඛ්‍යාතයේ මෙයාට වඩා මෙයාගේ අඩුයිනේ. ඊළඟ සංඛ්‍යාතයේ අඩු කෙනාට ගත්තාම අර ඊළඟට අඩුවෙන් ඉන්න කෙනාට ගත්තාම මේ අනුනාද දිගට වඩා මේක අපිට ස්ථිරයි වැඩි කියලා. ඒ නිසා එතන ඉඳලා දිග වැඩි කළා ආයි කම්පණය කළා එතන ඉඳලා දිග වැඩි කළා අනුනාද දිග වල ටික පහසුවෙන් ගන්න පුළුවන් ඒකයි සිද්ධිය. එහෙනම් අපි තෝරගන්නේ 512 සරසුල කියන එක. ඔයගොල්ලෝ උත්තරේ එතනදී 512යි හර්ට්ස් සරසුල 512යි හර්ට්ස් සරසුල කියලා ලියනවට එතනදී ලකුණු දෙක හම්බ වෙනවා. ඒක දාගන්නකො ඉතින් ලකුණු දෙක හැමෝම අරගෙන තිබ්බනේ ඒක. හරි. දැන් ඊට පස්සේ පොඩ්ඩක් මේ ටික ඔම ලියා ගන්න. සටහන කියලා දාලා ඊට පස්සේ දාලා හයිලයිට් එකෙන් වට කරගන්න. එතන උත්තරේ ඇයි හේතුව පැහැදිලි කරනද? අපි ප්‍රශ්න වලට උත්තරේ විතරක් ලියලා නෙමෙයි හේතුඵල සහිතව ඉගෙන ගත්තාම තමයි ඒක එන්නේ. හරිද? මොකද්ද මේකට හේතුව? මේක වෙන්නේ ඇයි කියන හේතුඵල සහිතව රයිට් ඉගෙන ගත්තාම තමයි මෙතන අදාළ දේ වෙන්නේ. අර්ධ ප්‍රස්ථාරික ක්‍රමයක් මගින් වාතය තුළ ධනි ප්‍රවේගය සෙවීම සඳහා ඊතදී ඇති සරසුල් අතරින් කුමන සරසුල පළමුවෙන් යොදා ගැනීම වඩාත් සුදුසු වන්නේ? හරි මේ ටික ලියන්න එක හයිලයිට් එකෙන් වට කරලා දාන්න. එන්න සංඛ්‍යාතය වැඩි එකෙන් පටන් අරන් සංඛ්‍යාතය අඩු සරසුලට එනකොට අනුනාද දිග ක්‍රමයෙන් වැඩි වෙනවා. මේ ටික ලියන්න. මෙතන මම ආන්ත දෝෂයේ නොසලකා තමයි මෙතන අරගෙන තියෙන්නේ. දැන් අපි ප්‍රශ්නේ විතරක් උත්තරේ ලියලා නිකන් ඉන්නේ නැහැනේ. තව දෙයකට තව ප්‍රශ්නයකට සිතුවිල්ලක් මේක අරහා හදනවා. හරි. දැන් එතකොට මේ විදිහට බලන්න හරි. එහෙනම් මෙතන ඇඳ ලිව්වන් පස්සේ ලියන්න සංඛ්‍යාතයේ වැඩිම සරසුලට අඩුම අනුනාද දිග ලැබේ. සංඛ්‍යාතයේ වැඩිම සරසුලට
අඩුම අනුනාද දිග ලැබේ. right. එම නිසා වායු කන්දයේ දිග අඩුම අවස්ථාවක සිට පරීක්ෂණය කරන බැවින් වැඩිම සංඛ්‍යාත ඇති සරසුලට අඩුම අනුනාද දිග ලැබුණු විට වැඩිම සරසුලට අදාළ අනුනාද දිග කියන්නේ මූලිකයට නෙගන්නේ අනුනාද දිග ලැබුණ විට පිළිවෙලින් සංඛ්‍යාතය අඩුවන සරසුල් තෝරාගත් විට පිළිවෙලින් සංඛ්‍යාතය අඩුවන පිළිවෙලට සරසුල් තෝරාගත් විට පිස්ටනය ක්‍රමයෙන් පිටිපසට චලනය කරමින් අනුනාද දිගවල් පහසුවෙන් ලබාගත හැක. හැමවිට මූලිකයට අදාළව ගන්න. අනුනාද දිගවල් පහසුවෙන් ලබාගත හැක. හරි. ඒ කියන්නේ නැවත අනුනාද අවස්ථාව ලබා ගැනීමට පිස්ටනය වම් කෙළවරේ සිටම පිටිපසට මොකද චලනය කිරීමක් සිදු කළ යුතු නැත. වරහ ඇතුළේ දාන්න. එවිට අනුයාත අනුනාද අවස්ථා ලබා ගැනීමට පිස්ටනය වම් කෙළවරේ සිටම පිටුපසට චලනය කිරීම අවශ්‍ය නොවේ. වම් කෙළවරේ සිටම පිටුපසට චලනය කිරීම අවශ්‍ය නොවේ. හරි. ඊළඟට ඔබගේ ප්‍රතිඵලය අර්ථාන්විතව වාර්තා කිරීම සඳහා පරීක්ෂණය කරන කාලය තුලදීම සටහන් කරගත යුතු තවත් වැදගත් භෞතික රාශියක් ඇත. රාශිය අහන්නේ. ඉතින් මොකද උත්තරේ ලියන්න ටක් ගාලා. පොඩි දේවල් මොකද්ද භෞතික රාශිය කියන්නේ? හරි. නිකන් බොම හේතු අහන්නෙත් නෑ මේ ප්‍රශ්නේ. ඔක්කොම අහන්නේ කෙටි උත්තරනේ. පේනවනේ මොකද්ද භෞතික රාශිය? එන එතනදී වාතයේ උෂ්ණත්වය නැත්නම් පරිසරයේ උෂ්ණත්වය කියන එක. උෂ්ණත්වය කියලා කිව්වත් ඇති පරිසරයේ උෂ්ණත්වය රාශියක්නේ අහන්නේ. එකයි අහන්නේ. එහෙනම් වැදගත්ම දේ තමයි එතනදී උෂ්ණත්වය කියන එක. ඉතින් මේක ලියනකොට එතනදී ලකුණු දෙකයි. මොකද පරීක්ෂණයේ කාලය තුල දැන් ඇත්තටම පරීක්ෂණය කරන කාලය තුල වාතය තුල ධනි ප්‍රවේගය නියතව පවතිනේදයි අවබෝධ කර ගැනීම සඳහා උෂ්ණත්වය නියතව පවතිනේදයි පරීක්ෂා කළ යුතුයි. සටහන කියලා දාන්න. පරීක්ෂණය කරන කාල පරාසය තුල වාතය තුල ධනි වේගය නියතව පවතිනේදයි අවබෝධ කර ගැනීම සඳහා උෂ්ණත්වය නියතව පවතීදැයි පරීක්ෂා කළ යුතුය. මොකද වාතය තුළ ධනි වේගය v ගැමා rt යට m වල මොනවාද? වර්ගමූලය v සමානුපාතිකයි මූල t නේ. දැන් අපි හිතමු මොකක් හරි රාශි දෙකක් ඇහුවා නම් ඔබ මොකද උත්තරේ ලියන්නේ? හරිද? භෞතික රාශීන් දෙකක් ඇසුවේ නම් ඊට ලියන්නේ මෙහෙම ටක් ගාලා. භෞතික රාශීන් දෙකක් අපෙන් ඇහුවා නම් මොකද්ද සාමාන්‍යයෙන් අපි ලියන්නේ පරිසරේ? ලියන්න බලන්න භෞතික රාශීන් දෙකක් ඇහුවා නම් මෙතන උත්තර විදියට ඔබ මොකද්ද ලියන්නේ කියන්න බලන්න. භෞතික රාශී දෙකක් ලියන්න ටක් ගාලා ලියන්න. භෞතික රාශී දෙක ලස්සන උද්‍යෝගයෙන් ප්‍රබෝධයෙන් වැඩේට ආදරෙන් ගෞරවයෙන් භක්තියෙන්. හරිද? සියල්ලම තියාගෙන. රයිට් මොකද්ද ලියන්නේ? එහෙනම් මොකද්ද ඔබ ලියන්නේ? එහෙනම් උෂ්ණත්වයක් ලියන්න ඕනේ. අපි දන්නවා ප්‍රධානව වාතයේ ආර්ද්‍රතාවය මත වෙනස් වෙනවා. ඒ නිසා එතනදී උෂ්ණත්වයයි ආර්ද්‍රතාවයයි කියන එක ගන්න ඕනේ. එතන උෂ්ණත්වයයි ආර්ද්‍රතාවයයි.
දෙකක් ඇහුණා භෞතික රාශි දෙකක්. එතකොට මෙතන ඇහුවොත් ප්‍රධාන භෞතික රාශියක් අහන්නේ උෂ්ණත්වය. එතන වාතය තුල ධනි වේගයේ රඳා පවතින උෂ්ණත්වය මත ඒක නිසා එතනදී ඒ කාරණාව අවබෝධ කර ගැනීම වැදගත්. ඊළඟට බලන්න පොඩි දේවල් D. හරි. ඊළඟට බලන්න B වල දෙකේ යම් අවස්ථාවක S අගය ධනි තීව්‍රතා මට්ටම ඩෙසිබල් 60 බව නිරීක්ෂණය කරන ලදී. ශ්‍රව්‍යතා දේහෙලිය අගය දීලා තියෙනවා 10^12 බව. ඇතනම් ඒත අවස්ථාවට අනුරූප ධනි තීව්‍රතාවය. අයියෝ ලැජ්ජයි, තත්පර 10යි, බහුවර්ණ වලට කාපුවා, ගිලපුවා නේ. මනෝමයෙන් කළ හැකි. ඒනට මනෝමයෙන් කරන්න යන්න එපා. අදලා පෙන්නන්නකෝ. බටකල බලන්න කොයිතරම් ලේසිද කියලා. හරි. එතකොට අපි දන්නවා ඉතින් ධනි තීව්‍රතා මට්ටම මේ I නෝට් කියන එක තමයි ශ්‍රව්‍යතා දේහෙලිය තීව්‍රතාවය 10^12යි වර්ග මීටරයට වොට්. ධනි තීව්‍රතා මට්ටම බීටා සමානයි 10 වරක් ලඝු I බෙදීම I නෝට් විදිහට. එතකොට බීටා තමයි මෙතන 60. එහෙනම් මෙතන 10යි ලඝු මෙතනදී I බෙදීම මෙතනදී 10^12යි. එතකොට මේකට මේක කැපෙනවා. එතකොට 10 ලඝු අයින් වෙනකොට 10 6 වෙනි බලය. මෙතන I බෙදීම මෙතනදී 10^12යි. මෙතනදී I සමානයි 10 6 වරක් 10^12 එන්නේ. ඉතින් ධනි තීව්‍රතාවය 10^6යි වර්ග මීටරයට වොට් කියන එක එතන. ඊටම සරලයි. එතකොට ඔබ මෙතනදී තියරි එක ඇප්ලයි කරනවට මේකේ රයිට් ලකුණු දෙකක් දෙනවා මේකේ. ඊළඟට බලන්න මේකට ඒකක සහිත උත්තරයට ඒකකයට ලකුණයි අවසන් උත්තරයට ලකුණයි. එතකොට ලකුණු දෙක ඒකක සහිත උත්තරයට ලකුණු දෙකයි. දැන් ඔහම ලියාගෙන ගියාම අතීතයක ඉඳලා ව්‍යුහගත වලට හුරු වෙලා සාමාන්‍යීකරණය වෙලා ඒක තමයි විෂය තුල ජීවත් වෙනවා කියන්නේ. ප්‍රශ්න පත්‍රම ලියන්න ඕන. ප්‍රශ්න පත්‍රම ලිය මාකින් අනුව චෙක් කර හොඳට උත්තර මාකින් කටපාඩම් කරගන්න එක නෙමෙයි. උත්තරේ හිතලා ඔළුව පාවිච්චි කරලා තීරිය අවබෝධය පුළුවන් තරම් ඇති කරගන්න ඕන. ඒක තහවුරු කරගන්න. ඒකත් එක්ක නිවර්දිභාවය සමග වේගය හදාගෙන යන එක, වේගය වර්ධනය කරන එක එතන ගොඩාක් වැදගත්. දැනනද? නිවර්දිභාවය සමග එතන වේගය වර්ධනය කරන එක. රයිට්? දැන් ඊටාම සරල ගැටලුවක්. එතකොට ප්‍රැක්ටිකල් ටික බලන්න. මෙතනදී ඔබ 20න් කීයද කියලා දාන්න ආපු ලකුණු ගාන 20න් බෙදලා යන විදිහට දුන්නේ. අරද 20න් කීයද කියලා දාන්න ටක් ගාලා එවන්න ලකුණු ඉතින් ගොඩක් අය හොඳයි කරනවා. ඒකත් එක්කම එතකොට නලවල ස්ථාවර තරංගත් එක්ක තියෙන පරීක්ෂණ දෙකක් තියෙනවනේ. දෙකම ඔයගොල්ලෝ බලන්න. ඒතර 2002 ප්‍රශ්නෙත් ලියුණානේ. ඒවත් එක බලන්න. බලලා ඒකත් එක්ක හොඳයි ලකුණු නියමයි නේ. අරද ඔයගලන්ට හුරුවක් ඇති වෙන. එතකොට ආසාව එනවා මේක කරගෙන යන්න ධෛර්යයෙන්. හරි රයිට්. එතකොට මම වෙනම ලොකු කාලයක් දෙන්න කියන අද සරල ගැටලුවක් එහෙම කියලා එකක්වත් නිකන් නිකරුණේ හිතන්න එපා. වැඩ කරගෙන යන්න ඕනේ. ඒකයි අවශ්‍ය. ඉතින් දරුවනේ මහන්සි වෙලා මේ ටිකේ දිගට අර ඔබ කරන්න ඕන ප්‍රධාන දෙයක් තමයි අරද මෙතනදී හරි මේ දවසකට හැමදාම ලේසි දන්න ඒවා හරි අර MCQs කරන්න 25ක්වත් આવම. අරද ඊට පස්සේ ව්‍යුහගතයක් අඩුම ලියන්න. ලියපුවම හරි කමන්නේ ලියන්න. අර ඒකත් එක්ක ඉන්න. ජීවත් වෙවි ඉන්න. රචනා ගානක් ලියපුවා හරි ලියන්න. එතකොට අර අලුත් දෙයට එකට ටික හුරු වෙනවා. දැනනවද? එතකොට සාමාන්‍යීකරණය වෙලා මේ වැඩේ හොඳට ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් අපේ රටේ ඉන්න හැම දරුවෙක්ම වටිනවා මේ මානව සම්පත හරියට කළමනාකරණය කළොත්. අරද මිනිස්සු එක්කෙනාට ගෞරව කරමින් එකිනෙකනාගේ අභිමානය රැකමින් අරද නේද? අපි අර අනිත් අයට ආචාරශීලී වීම, ගෞරව කිරීම නේද? ඊළඟට අගය කිරීම ඒවත් එක්ක අපි වැඩ කළොත් එහෙම අපිට මේ රට දියුණු කරන්න බැරි කමක් නැහැ. පුදුමාකාර විදිහට මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන පුතාලා හරීම මේකෙන් ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ හරි මතු පරපුර හරි දෙයනේ මේවා වෙනස් කරලා අලුත් විදිහට හිතලා නැවුම හිතලා අරද තේරෙනවද? රයිට්. එක කරන දැන් මේ කාලය තුල පවා අපිට පේන සමහර විට රයිට් සමහර අය එක විදිහේ දේවල් ක්‍රියාකාරකම් කරනවා මිනිස්සු. පැහැදිලිද? මේ රටක් ව්‍යසනයකට පත්වලා තියෙන වෙලාවක අපි කට්ටිය අත්‍තරම පුළුවන් විදිහට තාම සහයෝගයෙන්
වැඩ ටික කරගෙන යන එක තමයි කරන්න ඕන දේ. පැහැදිලිද? රයිට්. ඉතින් ඒක නිසා කැපකිරීමෙන් උද්‍යෝගයෙන් වැඩ කරන්න කවුරුත් නොසලී නොනොඇති දවස් 7 වැඩ කරන්න අවශ්‍ය නිින්ද ගන්න පැය 6ක් 7ක් අරගෙන අනිත් වෙලාවේ හොත්තට ඇඟට දැනෙන්න මාර මොරල් පිට අරද වැඩ ටික කරන්න. තේරෙනවද? ඇත්තටම තමන්ගේ වැඩේට අදාළව හොඳ විනයක් හැම කෙනෙක්ටම තියෙන්න ඕනේ. ඉතින් ඒක තියාගෙන ඉන්නකොට අපිට මේ වැඩ ටික හොඳට කරන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. එහෙනම් ওই විදිහට අපි වැඩ කරගෙන යන් තව දෙයක් විශේෂයෙන් ඊයේ රයිට්. එතකොට අද දෙරණ এডুকেෂන් කියන එකේ ගියා. එතකොට ඒකේ තියෙන මේ විශේෂයෙන් POTV channel වල අද දෙරණ channel එකේ තමයි දෙරණ TV එකම නේ ඒකේ යන එක YouTube එකට දානවා අද දෙරණ এডুকেෂන්. ඔබ බලන්න ඇති. ඒකේ මම දැන් වැඩසටහන් දෙකක් කරලා තියෙනවා. ප්‍රායෝගික පරීක්ෂණ පළවෙනි එක විදියට PVG, පළවෙනි එක විදියට බල සමාන්තරාශ්‍ර ප්‍රැක්ටිකල් එක කරලා තියෙනවා. බල සමාන්තරාශ්‍ර නියමය සත්‍ය බව පෙන්වන 2005 නේ අන්තිමට ආවිලා තිබුණේ. එතකොට ඒක නැවත අලුත් කරලා තව කොටස් වලට දාලා කවුරු හරි මේ වන විට ඒක බැලුවේ නැත්නම් ඒ YouTube channel එකේ කෙලින්ම බලන්න අද දෙරණ এডুকেෂන් එකේ මම කම්ප්ලීට් විස්තරයක් ඒක ගැන කරනවා පැයකට වැඩි වෙන්න කාලයක්. ඊළඟට දෙවෙනි එක විදිහට ඇත්තට මේක එක්තරා මගේ මේ අවුරුද්දට අනුමානයක්. ඊළඟට PVG විදිහට අවතල කාච ප්‍රැක්ටිකල් එක. අවතල කාච ප්‍රායෝගික පරීක්ෂණය හොඳට වටපිටා සහිතව විග්‍රහ කරලා ඒකට අදාළව තව වෙනස් විය හැකි විදිහට ගැටලුත් දීලා එන්න අහන්න පුළුවන් පැති ප්‍රස්තාර ඇඳෙන විදි තොරතුරුත් එක්ක ප්‍රශ්නයක් අරගෙන සාකච්ඡා කරනවා. ඒකත් පැයකට චුට්ටක් වැඩි වෙන කාලයක් තියෙනවා. හරි අවතල කාච. ତර දන්න සියල්ලන්ටම දැනුවත් කරන්න ඕගොල්ලෝ බලලා ඉවර වෙලා ඒකට අදාළව ඒකේ කමෙන්ට් එකක් දාන්න. ඒක මට ඔබ කරන ගෞරවයක්. තේරෙනවද? ඔබ මේ පන්ති වැඩපිළිවෙල අපේ ඊළඟට ස්ට්‍රක්චර්ඩ් වැඩපිළිවෙල ඒව තුල දැනුවත් කරන්න. ළමයි කොහේ හරි අපේ රටේ ළමෙක් නේ ඉගෙන ගන්න. සමහර අය ඒ අරද සමහර දරුවෝ ඊටාම ඇත්තටම ඒ ඔබ ඒ තියෙන දේ අර අපි පුරුදු කරන්නේ ඇත්තටම ඒක තුල ඔබගේ නිහතමානීත්වය කෙනෙක් අගය කරන්න පුරුදු වීම. රයිට්. ඒ දේවල් තුල ඔබ වැඩ කරගෙන යන්න. ඒක ඔබගේ දියුණුවට සාර්ථකත්වයට අනාගතයට බලපානවා. අගය කරන්න, ගෞරව කරන්න, ස්තුති කරන්න. හරිද? ඒක පුරුදු දෙක වෙන්න පොඩි දෙයකට සමහර අය හිතන අපි ස්තුති කළා මුන් ඔළුව ඉදිමේ. හරිද? එහෙම වෙන්නේ නැහැ. හොඳ දේ අගය කරන්න. හරිද? රයිට්. ගෞරව කරන්න ඒක නිසා. හරි මේක බලන්න අනිවාර්යෙන් නිකන් එහෙම මෙන්නේ නෙමෙයි. හොඳට ඒක අරගෙන ඒක තුල ලියමින් ප්‍රැක්ටිකල් එක ඊළඟට ඒකේ තියෙන ප්‍රශ්න ඊළඟට මේක අවතල කාංශිකයි මේ බල සමාන්තරාශ්‍ර දෙකේම ලින්ක් සහ ඒකේ PDF එක අපි sasip.lk අපේ පබ්ලික් වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. හරිද? මේකට අදාළ ටියුට් එක විදිහට තියෙන එක පබ්ලික් වෙබ්සයිට් එකේ තියෙනවා. බල සමාන්තරාශ්‍ර එකත් පබ්ලික් වෙබ්සයිට් එකේ තියෙනවා කම්ප්ලීට් ටියුට් එක සහ ඒකට අදාළ ප්‍රශ්න. ඒකත් අරගෙන ඩවුන්ලෝඩ් කරගෙන බලලා ලියලා බලන්න මේකත් අවතල කාංශිකක් අපිට A level ඉතිහාසය අහලා නැහැ. බිහුගතයා. ඒක නිසා ඒක එන්න පුළුවන් ඔක්කොම එතකොට හොඳට මම ලොකුවට ස්මාර්ට් බෝඩ් එකේ කරන එක තියෙන්නේ. එතකොට ඒකේ හොඳට කාච අරවා මේව ලොකුවට හොඳට පේනවා. සම්පාත වන අවස්ථා ලස්සනට පේනවා. හොඳට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒවා ළමයින්ට දැනුවත් කරන්න බලන්න කියන්නේ. රයිට්. එතකොට පුතාලා අපි වැඩ කරගෙන යන්. හරි. එතකොට අපි වැඩ ටික ඉතා පිළිවෙලට යනවා. ඕගොල්ලෝ හැමෝම මාන්සි වෙලා කරගෙන යන්න. එතකොට අපි 2021 පන්තියට වැඩ ඉවර කරලා ඒකට වෙනම පේපර්ස් කතා කරගෙන යනවා. तो रिविजन වැඩ පිළිවෙලේ යන අතරේ මම රිවිෂන් එකෙත් සම්පූර්ණයෙන් ගොඩක් දේවල් ඩීටේල් කරලා ඉලෙක්ට්‍රොනික්ස් ආදී දේවල් මම මේ අලුතෙන්ම සමහර ටියුට් වර්ක්බුක් වගේ හදලා පුලි ඩීටේල් වෙන්න මේ ටික ඔයගලන්ට උගන්වගෙන යනවා. මොකද අහුමුළු හොඳට අහුවෙන්න හැම ළමයෙකුටම දැන් අර ගෙදර ඉඳලා රිෆර් කරලා හොඳට කරන්න පුළුවන් මේ ඔන්ලයින් ක්‍රමවේදෙත් එක්ක ලස්සනට වැඩ කරන ළමයාට නියමටම කළ හැකි. දැන් අපි ඇත්තටම අර ඒ වෙලාවේ කරන වගේම ළමයාට ඉන්ඩිවිජුවල් ක්ලාස් එක වගේ තනින් ස්වාධීනයේ නියමයට කළ හැකි. අපේ SASIP Institute වෙබ්සයිට් එකේ sasippinstitute.com වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. නැත්නම් indipa.edu.lk කොහෙද තියෙන්නේ? ඒකේ indipa.lk එකේ. ඒතර ඒක හරහාද ඒ පැති ළමයින්ට ලංකාව පුරා ළමයින්ට sasippinstitute.com එකෙන් සම්බන්ධ වෙලා කරගන්න පුළුවන්. මම මේ ඩීටේල් කරලා හොඳට උගන්වන්නේ ඕන ළමයෙකුට. එන කැමති කෙනෙක්ට ඉක්මනට යන්න පුළුවන්. ඒ ටික පුළුවන් කියලා හිතුණාම බොරුවට පුළුවන් කියලා හිතන්න හොඳ නැහැ. හරිද? අවංකවම ඒ ටික හිතමින් කරගෙන යන්න ඕන. රයිට්? ඉතින් හැම ළමයෙකුටම ගොඩ යන්න වාතාවරණය තියෙනවා. ඕන ළමයෙකුට පරණ මග ඇරිච්ච පාඩම් පවා ලස්සනට ඉගෙන ගන්න පුළුවන්.
කරගෙන ලස්සනට කරගන්න පුළුවන්. රයිට් හොඳයි. එහෙනම් අපි වැඩ ටික හොඳට පටන් ගමු. එහෙනම් මොකද්ද අපේ අරමුණ? මොකද්ද මේ රට ගොඩ ගන්න, මේ රට ධනවත් කරන ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද කියන එක. මොකද්ද කියන්න බෑ හයියෙන්. මේ රට ගොඩ ගන්න, මේ රට ධනවත් කරන ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද? වෙනවාමයි. මාර වැඩෙන් ආදරෙන් ගෞරවයෙන් භක්තියෙන් උද්‍යෝගයෙන් වැඩ කරගෙන යන්න. රයිට් හොඳයි පුතාලා එහෙනම් ආයිබෝවන් හැමෝටම ජය වේවා. අරද රයිට් හොඳයි එහෙනම්